හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්. තෙරුවන් සරණයි ආයුබෝවන්. 10 වෙනි ශ්‍රේණියේ දහම් පාසලේ 7 වෙනි පාඩම පාලි අභිධර්ම පාඩම අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ නිවන කියන මාතෘකාව රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2. නිවන රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 3. අපි මීට කලින් පාඩමේදී රෝම ඉලක්කම් 1 නිවන ගැන කතා කළා. නිවන් මාර්ගයේ පළවෙනි පුද්ගලයා. නිවන් මාර්ගය ගැන සහ පළවෙනි පුද්ගලයා ගැන කතා කළා. සෝවාන් තත්වයට පත්වීමේදී දුරුවන දස සංයෝජන වලින් 3ක් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කතා කළා. අපි මේ පාඩමේදී තවත් තොරතුරු රාශියක් කතා කරන්නට සූදානම් වෙන්නේ. මම සිසිල් වූයෙමි, නිවුනෙමි. මම සිසිල් වූයෙමි, නිවුනෙමි. සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා තවදුරටත් සසර දුක් දුරු කරමින් කෙලෙස් කිනි නිවමින් අරි අටඟි මගෙහි ඉදිරියටම ගමන් කරයි. අරි අටඟි මගෙහි ඉදිරියටම ගමන් කරයි. කවුද? සෝවාන් තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා. අරි අටඟි මගෙහි මගෙහි අටඟි මගෙහි. සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා තවදුරටත් ගමන් කරනවා දුක් දුරු කරමින් කෙලෙස් ගිනි නිවමින් අරි අටඟි මගෙහි ඉදිරියටම ගමන් කරනවා. මෙම ගමනේදී කාමරාග පටිඝ විශේෂ වශයෙන් සංයෝජන ධර්ම දෙකක්. කාමරාග පටිඝ යන සසර බැමි දෙක සෑහෙන දුරකට දුරු කිරීමෙන් සකදාගාමි ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වෙයි. නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයා සෝවාන් තත්වයෙන් එහාට ගමන් කිරීමට නම් දස සංයෝජන වල ඊළඟ සංයෝජන බැමි නැති කරන්නට ඕන. එහෙනම් ඊළඟට කාමරාග පටිඝ සංයෝජන ධර්මවල ඊළඟට තියෙන 3 4 සහ 5 4 සහ 5 බැමි දෙක තමයි කාමරාග සහ පටිඝ කියලා කියන්නේ. සසර බැමි දෙක සෑහෙන දුරකට දුරු කිරීමෙන් සකදාගාමි වෙයි. සකෘදාගාමී වීමට නම් එහෙනම් මොකක්ද කරන්නට ඕන? කාමරාග සහ පටිඝ කියන මේ බැමි දෙක සෑහෙන දුරට ප්‍රහීන කරන්නට ඕන. සෑහෙන දුරට දුරු කරන්නට ඕන. එතකොට සකෘදාගාමී කියන දෙවනි ආර්ය පුද්ගල තත්වයට පත් වෙනවා. දෙවනි ආර්ය පුද්ගල තත්වයට පත් වෙන්නේ සකදාගාමී තත්වයට පත් වෙන්නේ කාමරාග සහ පටිඝ කියන සංයෝජන දෙක සෑහෙන දුරකට දුරු කළාට පස්සේ හැබැයි සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ නැහැ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ යන පංචකාම වස්තුන්ට ඇතිවන ඇල්ම රාගය කාමරාගයයි. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. රූප දැකීමට තියෙන ආසාව, සද්ද ඇසීමට තියෙන ආසාව, ගන්ධ සුවඳ බැලීමට තියෙන ආසාව, රස බැලීමට තියෙන ආසාව, පොට්ටබ්බ ස්පර්ශ ලැබීමට තියෙන ආසාව කියන ඇල්ම කාමරාගය කියලා කියනවා. එහෙනම් රූප බැලීමට තියෙන ආසාව, ශබ්ද ඇසීමට තියෙන ආසාව, ගන්ධ සුවඳ බැලීමට තියෙන ආසාව, රස බැලීමට තියෙන ආසාව, පොට්ටබ්බ හෙවත් ස්පර්ශ ලැබීමට තියෙන ආසාව කියන මේවා සෑහෙන දුරකට දුරු කරනවා අනාගාමී තත්වයට පත්වනකොට කාම රාගය කියලා කියන්නේ අන්න ඒක. කාම රාගය මේ කියන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවා සෑහෙන දුරකට දුරු කරනවා අනාගාමී වීමේදී. දෙවනි තත්වය සෝවාන් තත්වයෙන් පස්සේ
නිර්වාණ මාර්ගාමී මාර්ගයේ ගමන් කරන පුද්ගලයා සකෘදාගාමී පුද්ගලයා. කැමැති දෑ නොලැබීමේදීත් අකමැති දෑ ලැබීමේදීත් සිතෙහි ගැටීමක් ද්වේෂයක් උපදී. එය පටිඝයයි. කැමැති දේවල් නොලැබෙන කොටත් අකමැති දේවල් ලැබෙන කොටත් අපේ හිතේ ඇති වෙනවා ගැටීමක්, ගස්ඨනයක් ඇති වෙනවා. ඒ ගස්ඨනේට ගැටීමට කියන්නේ පටිඝ කියලා. පටිඝ කියලා. ඒකට කියන්නේ පටිඝ කියලා. මේකත් తాවකාලිකව සෑහෙන දුරකට දුරු කරනවා සකෘදාගාමී තත්ත්වයට පත්වෙන පුද්ගලයා. සංයෝජන වලින් දෙකයි. කාමරාගය, පටිඝ. පටිඝ කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. කාමරාගය කියන්නේ මොකක්ද කියලාත් ඉගෙන ගත්තා. එහෙනම් සකෘදාගාමී තත්ත්වයට පත්වෙනකොට සංයෝජන 3ක් සම්පූර්ණ නැති වෙලා සෝවාන් තත්ත්වයේදී නැති වෙච්ච 3. ඊට පස්සේ සකෘදාගාමී තත්ත්වයට පත්වෙද්දී සංයෝජන වලින් කාමරාග සහ පටිඝ කියන දෙක සාමාන්‍ය දුරකට සෑහෙන දුරකට දුරු කරනවා. සකදාගාමී වීමෙන් මෙම සංයෝජන දෙක තුනී වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සකදාගාමී ආර්ය ශ්‍රාවකයා කාම ලෝකයට අයත් මිනිස් ලොව නැවත උපදින්නේ එක් වරක් පමණි. කාමරාග පටිඝ කියන මේ දෙක දුරු කළාට පස්සේ සෑහෙන දුරකට දුරු කරන සකෘදාගාමී පුද්ගලයා සකෘදාගාමී වුණාට පස්සේ සංයෝජන දෙක තුනී වීමේ ප්‍රතිඵලයක් විදිහට සකදාගාමී ආර්ය ශ්‍රාවකයා කාම ලෝකයට අයත් මනුස්ස ලෝකේ නැවත උපදින්නේ එක වතාවක් පමණයි. සකෘදාගාමී පුද්ගලයා මිනිස් ලෝකේ එක වතාවක් පමණක් ඉපදෙනවා. ඒකට හේතුව සකෘදාගාමී තත්ත්වයට පත්වෙනකොට සංයෝජන වලින් දෙකක් වන කාමරාග පටිඝ කියන දෙක නැති කරන නිසා මිනිස් ලෝකේ එක වතාවක් ඉපදෙනවා. 7 වතාවක් කුමන හෝ භවවල ඉපදෙන්න පුළුවන් සෝවාන් තත්ත්වයට පත්වෙන පුද්ගලයා. සකෘදාගාමී තත්ත්වයට පත්වෙන පුද්ගලයා සංයෝජන වලින් කාමරාග සහ පටිඝ කියන දෙක නැති වෙනවා. සෑහෙන දුරට දුරු වෙනවා. නැවත වතාවක් එක වතාවක් මනුස්ස ලෝකේ ඉපදෙනවා. එක්වරක් මිනිස් ලොව ඉපදීමට පැමිණෙයි යන අදහස සකදාගාමී යන්නෙහි ඇත. සකදාගාමී කියන එකේ තේරුම තමයි සකදාගාමී කියන එකේ තේරුම එකවරක් මිනිස් ලොව ඉපදීමට පැමිණෙනවා කියන අර්ථය. සකින් ආගාමී සකදාගාමී කියලා හැදෙනවා. සකින් ආගාමී සකදාගාමී එක් වතාවක් මිනිස් ලොවට පැමිණේ කියන අර්ථය තමයි අදහස තමයි සකින් ආගාමී කියන එකේ තියෙන්නේ. සතර අපාය මිනිස් ලොව හා සදෙව් ලොව යනුවෙන් ලෝක 11ක් කාම ලෝකයට අයත්ය. සතර අපායත් මිනිස් ලෝකයත් දිව්‍ය ලෝක 6ක් තමයි කාම ලෝකයට අයිති වෙන්නේ. මීට කලින් පාඩම් වලදී අපි ඉගෙනගෙන තියෙනවා. සෝවාන් වීමෙන් සතර අපායෙන් මිදුණු ආර්ය ශ්‍රාවකයා සෝවාන් වීමෙන් සතර අපායෙන් මිදිච්ච ආර්ය ශ්‍රාවකයා ලොව ඉපදීමද එක්වරකට සීමා කරන සකදාගාමී තත්වයට පැමිණීමෙන් සසර ගමන තවදුරටත් කෙටි කර ගැනීමට සමත් වෙනවා. සෝවාන් තත්වයට පත්වෙන කෙනා ඒ තත්ත්වයෙන් එහාට ගියපු සතර අපායෙන් මිදිලා ආර්ය ශ්‍රාවකයා මිනිස් ලෝක ඉපදීම එක්වරකට සීමා කරලා තවත් සංසාරයේ කෙටි කරගත්ත අවස්ථාවකට පත් වෙනවා. සකදාගාමී කියන්නේ ඒ අවස්ථාව. මේ කෙලස් ගිනි නිවීමේ දෙවන පියවර. සකෘදාගාමී කියන්නේ කෙලස් ගිනි නිවීමේ දෙවනි පියවර. සකදාගාමී වීමෙන් දෙවන වරට නිවී සැනසුණු තැනැත්තා ඉතිරිව ඇති කාමරාගය හා පටිඝය සම්පූර්ණයෙන් දුරු කිරීමට සමත් වෙයි. සකදාගාමී වීමෙන් දෙවන වරට නිවී සැනසුණු තැනැත්තා ඉතිරිව ඇති කාමරාගය හා පටිඝය සම්පූර්ණයෙන් දුරු කිරීමට සමත් වෙයි. සකෘදාගාමී තත්වයට පත් වෙලා කාමරාග සහ පටිඝ කියන දෙක සෑහෙන දුරට දුරු කරගන්න පුද්ගලයා එතනින් එහාට තවත් ගමන් කරනවා. කාමරාගය සහ පටිඝය සම්පූර්ණයෙන් දුරු කිරීමට කටයුතු ඊළඟට සිදු කරනවා. කාම ලෝකයේ ඉපදීමට අවශ්‍ය කාම රාග පටිඝ කාම ලෝකයේ ඉපදීමට හේතු වෙනවා කාම රාග සහ පටිඝ කියන දෙක. සම්පූර්ණයෙන් දුරු කිරීමත් සමග නැවත කාම ලෝකයේ ඉපදීමේ ශක්තියද සම්පූර්ණයෙන් දුරු වෙනවා.
කාම ලෝකේ ඉපදීමට අවශ්‍ය කාමරාග පටිඝ කියන දෙක සම්පූර්ණ ඊළඟ අවස්ථාවේදී නැති කිරීමත් එක්ක ආයි කවදාකවත් කාම ලෝකයක දිව්‍ය ලෝක එහෙම නැත්නම් සතර අපාය මිනිස් ලෝකේ කියන මේ කිසිම ලෝකයක කාම ලෝක 11න් එකකවත් ආයි ඉපදෙන්නේ නැහැ. සකෘදාගාමි තත්ත්වෙන් එහාට කාමරාග සහ පටිඝ කියන දෙක සම්පූර්ණ නැති කළාම මේ කතා කරන්නේ අනාගාමි කියන තත්ත්වේ. එහෙයින් කාමරාග පටිඝ යන සංයෝජන දුරු කළ ආර්ය ශ්‍රාවකයා අනාගාමි යනුවෙන් හඳුන්වනවා. නැවත මිනිස් ලොවට සතර අපායට සහ දිව්‍ය ලෝකයට කාම ලෝකවලට පැමිණෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි අනාගාමි කියලා ඒ පුද්ගලයාව උතුමන් වහන්සේව හඳුන්වනු ලබන්නේ. කාමරාග පටිඝ කියන සංයෝජන දෙක සම්පූර්ණ නැතිවීම සිද්ධ වෙනවා අනාගාමි තත්වයට පත් වෙනවත් එක්ක. අනාගාමි යන්නෙහි උත්පත්තිය වශයෙන් කාම ලෝකයට නොපැමිණෙයි යන අදහස ඇත. අනාගාමි කියන එකේ අදහස තමයි කාම ලෝකයට නොපැමිණෙයි. උත්පත්තිය වශයෙන් කාම ලෝකයට නොපැමිණෙයි කියන අදහස. උත්පත්තිය වශයෙන් කාම ලෝකයට නොපැමිණෙයි යන අදහස තමයි කියන අදහස තමයි අනාගාමි කියන එකේ අදහස. න ආගාමි අනාගාමි. මෙසේ තෙවන න ආගාමි නැවත නොපැමිණේ කියන අර්ථයෙන් තමයි මෙහිම යෙදෙන්නේ න ආගාමි අනාගාමි. මෙසේ තෙවන පියවරෙහිදී ළමන නිවී සිසිල් වීම යනු කාම ලෝකයෙන් මිදීම. තුන්වෙනි මිදීම කාම ලෝකයෙන් සම්පූර්ණ වශයෙන් මිදීම විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. තුන්වෙනි අවස්ථාව අනාගාමි අවස්ථාව කාම ලෝකයෙන් සම්පූර්ණ මිදීම. වැදගත් කරුණු විදිහට මේ කොටසේ සතර අපාය මිනිස් ලොව සදෙව්ලොව යන 11 කාම ලෝකයට අයත්ය. 11 කාම ලෝකයට අයිති වෙන සතර අපායත් මිනිස් ලෝකයත් දිව්‍ය ලෝක 6ත්. උත්පත්ති වශයෙන් මිනිස් ලොවට එක්වරක් පැමිණෙන්නේ සකදාගාමි ආර්ය ශ්‍රාවකයා. උත්පත්ති වශයෙන් මනුස්ස ලෝකයට එකවරක් පැමිණෙන්නේ සකදාගාමි සකෘදාගාමි පුද්ගලයා සකෘදාගාමි ශ්‍රාවකයා. උත්පත්ති වශයෙන් මිනිස් ලොවට හා දෙව්ලෝ 6ට එක්වරක්වත් නොපැමිණෙන්නේ අනාගාමි ආර්ය ශ්‍රාවකයා. කාම ලෝක එකකටවත් නැවත වතාවක් නොපැමිණෙන්නේ අනාගාමි ආර්ය ශ්‍රාවකයා. රූපාවචර බ්‍රහ්ම ලෝක හා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට වඩා පහළ කොටසට හෙවත් පහත් තත්වයකට කාම ලෝකයේ අයත් වෙනවා. රූපවචර අරූපවචර බ්‍රහ්ම ලෝක වලට වඩා පහත් විදිහට තමයි සලකන්නේ කාම ලෝක. කාම ලෝකයට ඕරම් භාග යන වචනේ යෙදෙන්නේ ඒ නිසා. ඕරම් භාග කියලා යෙදෙනවා කාම ලෝකයට. ඒ නිසා මේ සංයෝජන පහ හඳුන්වනවා ඕරම් භාගීය සංයෝජන කියලා. අපි උඩින් ඉගෙන ගත්ත සංයෝජන ධර්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සහ කාමරාග පටිඝ කියන පහ ඕරම් භාගීය. කාම ලෝකයට ඕරම් භාග කියලා කියනවා. ඒ නිසා කාම ලෝකයේහි හෙවත් ඕරම් භාගයෙහි ඉපදීමට අවශ්‍ය සසර බැමි සහ ඕරම් භාගයේ සංයෝජන නම් වේ. පහ කාම ලෝකයෙහි හෙවත් ඕරම් භාගයෙහි ඉපදීමට අවශ්‍ය සසර බැමිවලට කියනවා ඒ පහට කියන ඕරම් භාගීය සංයෝජන කියලා. ඕරම් භාගීය සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන පහ. ඒවට ඕරම් භාගීය කියලා කියන්නේ කාම ලෝකයට ඕරම් භාග කියනවා. ඉතින් ඒ කාම ලෝකවල ඉපදීමට හේතු වෙන කරුණු නිසා ඒවට කියනවා ඕරම් භාගයේ ඉපදීමට අවශ්‍ය සසර බැමි නිසා ඒවට කියන ඕරම් භාගීය සංයෝජන කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ යනුවෙම ඕරම් භාගීය සංයෝජන පහ. ඕරම් භාගීය සංයෝජන පහ මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග සහ පටිඝ කියන පහ. සෝවාන් සකදාගාමි අනාගාමි යන අවස්ථා තුනට පැමිණි ආර්ය ශ්‍රාවකයා මෙම සංයෝජන පහ දුරු කර ඇත. සෝවාන් තත්වයට පත් වෙද්දී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන සම්පූර්ණ නැති කරනවා.
සකදාගාමී තත්වයට පත්වෙද්දී කාමරාග සහ පටිඝ කියන දෙක සෑහෙන දුරකට දුරු කරනවා. අනාගාමී තත්වයට පත්වෙද්දී කාමරාග සහ පටිඝ කියන සංයෝජන දෙක සම්පූර්ණ නැති වශයෙන් නැති කරනවා. ඒ පහ සෝවාන් සකෘදාගාමී අනාගාමී කියන තත්ත්ව තුනට පත් වෙනකොට එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන සංයෝජන පහ ඕරම් භාගීය සංයෝජන පහ දුරු කරනවා. ඕරම් භාගීය සංයෝජන පහ දුරු වෙනවත් එක්ක අනාගාමී තත්ත්වයට දක්වා නිවන් මාර්ගයේ ගමන් කරනවා. අභ්‍යාස පහත සඳහන් ගාථාව හා එහි අර්ථය කියවා. අසා ඇති ප්‍රශ්නවලට ඔබේ අභ්‍යාස පොතෙහි පිළිතුරු සපයන්න කියලා කියනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ ධං නහි ජාතු ගබ්භසෙයං පුනරේතිති. සක්කාය දිට්ඨියට නොපැමිණ සිල්වත්ය. නොපැමිණ සිල්වත් සක්කාය දිට්ඨියට නොපැමිණි කෙනා. සම්මා දිට්ඨි නම් වූ දර්ශනයෙන් යුතු සෝවාන් පුද්ගලයා. ඉතින් අපි මේ ගාථාවට අනුව ක්‍රියාකාරකම අභ්‍යාසය සිද්ධ කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් සක්කාය දිට්ඨියට නොපැමිණ සිල්වත් සම්මා දිට්ඨි නම් වූ දර්ශනයෙන් යුතු සෝවාන් පුද්ගලයා පංචකාමයන්හි ඇල්ම දුරු කොට අනාගාමීව නැවත මව්කුස ගැනීමකට නොපැමිණේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දිට්ඨිංච අනුපගම්ම වැරදි මිත්‍යා දෘෂ්ටි නැතිව සක්කාය දිට්ඨියට නොපැමිණ සීලවා සිල්වත් වූ තැනැත්තා අනුපගම්ම දිට්ඨිංච සක්කාය දිට්ඨියට අනුපගම්ම එළඹ නොපැමිණ සීලවා සිල්වත් වූ දස්සනේන සම්පන්නෝ දර්ශන සම්පත්තියෙන් යුක්ත වූ සම්මා දිට්ඨි නම් වූ දර්ශනයෙන් යුක්ත වූ සෝවාන් පුද්ගලයා කාමේසු විනය්‍යගේ දහං කාමයන්හි හික්මීමට පත් වූයේ පංචකාමයන්හි ඇල්ම දුරුකොට අනාගාමී තත්වයට පත් වුණේ. කාමේසු විනය්‍යගේ දහං කාමයන්හි ඇල්ම නැති කරලා විනය්‍ය හික්මීමට පත් වුණේ අනාගාමී තත්වයට පත් වුණේ නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති. ගබ්බසෙයං නහි ගබ්බසෙයං පුනරේතිති ජාතු ඉපදීම සඳහා නැවත මව්කුස ගැනීමකට නොපැමිණේ. මව්කුස පිළිසිඳ ගැනීමකට පැමිණෙන්නේ නැහැ කියන අදහස. පිළිතුරු ලියන්නට තියෙනවා. නිවැරදි පිළිතුරු සොයන්න. ගාථාවේ මුල් පේලි දෙකින් කියවෙන්නේ සෝවාන් පුද්ගලයාය සකෘදාගාමී පුද්ගලයාය. මුල් පද දෙකෙන් සක්කාය දිට්ඨි දිට්ඨිංච අනුපගම්ම සීලවා දිට්ඨිංච අනුපගම්ම දිට්ඨි සක්කාය දිට්ඨි දස්සනේන සම්පන්නෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සැකයෙන් යුක්තයි. දර්ශන සම්පත්තිය නැහැ කියලා කියන්නේ සක්කාය දිට්ඨියෙන් යුක්තයි කියන එක. එහෙනම් පළවෙනි පදවලින් කියන්නේ සකෘදාගාමී සෝවාන් පුද්ගලයා ගැන. පළවෙනි පදවලින් කියන්නේ සෝවාන් පුද්ගලයා ගැන. ඊළඟට කාමේසු විනය්‍යගේ ධං පංචකාමයන්හි ඇල්ම දුරුකොට යන්නෙහි අදහස් කරන්නේ සෝවාන් වීමය අනාගාමී වීමය. කාමේසු විනය්‍යගේ ධං පංචකාමයන්හි ඇල්ම දුරුකොට යන්නෙන් අදහස් කරන්නේ ඇල්ම දුරු කරලා සම්පූර්ණ වශයෙන් දුරු කරලා කියන එකකින් අදහස් කරන්නේ අපි මෙතනදී ඉගෙන ගත්තා
පංචකාමයන්හි ඇල්ම දුරුකොට අනාගාමීව නැවත මවකුස ගැනීමකට නොපැමිණේ. අනාගාමීව පංචකාමයන්හි ඇල්ම දුරුකොට අනාගාමීව කියලා සඳහන් කරනවා. සෝවන් වීම නෙවෙයි අනාගාමී වීම. සෝවන් වීමේදී සක්කාය දිට්ඨි සහ විචිකිච්ඡා කියන දෙක සීලබ්බත පරාමාස කියන තුන තමයි නැති වෙන්නේ. අනාගාමී වෙද්දී තමයි කාමරාග පටිග කියන දෙක සහ මුලින්ම සම්පූර්ණම නැති වෙන්නේ. ගාථාවේ තෙවැනි සිව්වැනි පේලි දෙකින් කියවෙන්නේ සෝවන් වූ පුද්ගලයාගේ ලක්ෂණය, සකදාගාමී වූ පුද්ගලයාගේ ලක්ෂණය, අනාගාමී වූ පුද්ගලයාගේ ලක්ෂණය. ගාථාවේ තුන්වෙනි හතරවෙනි. කාමේසු විනේය ගේධං නහි ජාතුකබ්බසීයං පුනරේති ඉති. කවුරු ගැනද කියවෙන්නේ? සෝවාන් පුද්ගලයාද, සකෘදාගාමී පුද්ගලයාද, අනාගාමී පුද්ගලයාද? සෝවාන් පුද්ගලයාද, සකෘදාගාමී පුද්ගලයාද, අනාගාමී පුද්ගලයාද? අනාගාමී පුද්ගලයා පිළිබඳව. මෞකුසක පිළිසිඳ ගැනීමක් ඇත්තේ මිනිස් ලොවෙහිය, දෙව් ලොවෙහිය, බඹ ලොවෙහිය. මනුස්ස ලෝකයේ මෞකුසක පිළිසිඳ ගැනීමක් ඇත්තේ. මෞකුසක පිළිසිඳ ගැනීමක් තියෙන්නේ මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා අහන්නේ. මනුස්ස ලෝකයේ තමයි මෞකුසක් තුල පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ. දිව්‍ය ලෝකේ පහළවීමක්, ඕපපාතිකව පහළවීමක්, බ්‍රහ්ම ලෝකයේත් පහළවීමක් තමයි සිද්ධ වෙන්නේ. පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. පුහුණුවට කීනං පුරාණං නවං නත්ති සංභවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතහායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. නැවත වතාවක් කියමු. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා විරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතහායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. පෙරකම් ගෙවී නවකම් ඇති නොවන ලෙස නැත බව ඇල්ම ඇත ගෙව් කම් බීජ රැස පාණ්ඩිවරු නිවෙති නිවෙනාමි පහන ලෙස වේවා සංඝ ගුණෙන් සත්හට සුව පහස. ඒ අදහස තමයි මේ ගාථා ධර්මයේ අන්තර්ගත වෙන්නේ. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තායතිකේ භවස්මින් තේ කිහින බීජා විරුල් හිච්ඡන්දා තේ කිහින බීජා විරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඉතින සච්චේන සුවත්ති හෝතු. කිහිනං පුරාණං නවං කිහිනං පුරාණං පැරණි කෙලෙස් දුරු කරලා නවං නත්ති සම්භවං අලුත් දෙයක් හට ගැනීමක් නැති නැත. විරත්ත චිත්ත ආයතිකේ භවස්මින්
විරත්ත චිත්තා නොඇලුනා වූ ආයතිකේ භවස්මින් භවයෙහි ගමන් කිරීම පිළිබඳව නොඇලුණු සිත් ඇති තේ ඒ කීන බීජා බීජ විනාශ කරන්නට යෙදුණු ක්ෂය කරන්නට යෙදුණු භවයේ හට ගැනීමට හේතු වෙන්නා වූ ක්ලේශයන් නැමැති බීජ නැති කරපු අවිරුල් හෙච්චන්දා දැඩිසේ ගන්නා ලද කැමැත්තෙන් තොර නිබ්බන්ති ධීරා ධීරයන් වහන්සේ නිවීමට පත් වෙනවා. කොහොමද? යතහා යං පදීපෝ යම් ප්‍රදීපයක් නිවී යන්නේ යම්සේද එසේ මේ කියන රහතන් වහන්සේ නිවීමට පත් වෙනවා. පැරණි කෙලෙස් නැති කරපු අලුතින් කෙලෙස් හට ගැනීමක් නැති ඇලීම් සහිත හිතක් නැති භවයෙහි ගමන් කිරීමේ හිතක් නැති කෙලෙස් නැමැති බීජ සම්පූර්ණ නැති කරපු දැඩි වූ කැමැත්තක් නැති ධීරයන් වහන්සේ නිබ්බන්ති නිවීමට පත්වෙති. කොහොමද? යතහා යම්සේ යම් පදීපෝ යම් ප්‍රදීපයක් නිවී යන්නසේ ඉදම්පි මේද සංඝේ සංඝයාර් කෙරෙහි රතනම් පනීතම් ප්‍රණීත වූ රත්නයකි ඒතේන සච්චේන මේ සත්‍යයෙන් සුවත්ති හෝතු සෙත් වේවා. නැවතත් අපි ලස්සනට කවිය ගායනා කරමු. පෙරකම් ගෙවී නවකම් ඇති නොවන ලෙස නැත බව ඇල්ම ඇත ගෙවුකම් බීජ රැස පඬිවරුනි වෙති නිවෙනාමේ පහන ලෙස වේවා සංඝ ගුණෙන් සත්හට සුව පහස. ඒ විදිහට නිවන ගැන අපිට රතන සූත්‍ර දේශනාව ඇසුරින් තමයි මේ ගාථාවන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට පැහැදිලි වෙන්නට ඇති මේ ගාථාවලින් කියවෙන්නේ මොනවද කියලා. ඒ වගේම සකෘදාගාමි භික්ෂූන් වහන්සේ පිළිබඳව සකෘදාගාමි තැනැත්තා පිළිබඳව පුද්ගලයා පිළිබඳව තමයි මේ ගාථාවලින් දේශනා වෙන්නේ සඳහන් වෙන්නේ. ඊට කලින් අපි ඉගෙන ගත්ත ගාථාවේ සඳහන් වෙනවා දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ සෝවන් පුද්ගලයා ගැන. කාමේසු විනේය ගේදහං නහි ජාතුගබ්බසෙයං පුනරේතීති මේකින් කියවෙන්නේ සකෘද අනාගාමී තත්වයට පත්වෙච්ච පුද්ගලයා පිළිබඳව. ඉතින් මේකින් අපි මේ පාඩමින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊළඟට අපි ඊළඟ පාඩමේදී තවත් තොරතුරු රාශියක් කතා කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳින් මතක තියාගන්න සංයෝජන ධර්ම, ඒ වගේම අනාගාමී තත්වයට පත්වීම පිළිබඳව වචනාර්ථ විග්‍රහයන්, ඒ වගේම ඕරම් භාගීය සංයෝජන මොනවද කියලා, සෝවාන් වෙද්දී නැති වෙන බැමි මොනවද, සංයෝජන මොනවද, සකෘදාගාමි වෙද්දී කොයි වගේ තත්වයකටද පත් වෙන්නේ, අනාගාමී තත්වයට පත් වෙද්දී ඒ තත්වය ඒ සංයෝජන කොයි වගේ තත්වයකටද පත් වෙන්නේ, මේ විදිහට විශේෂ කරුණු හොඳින් මතක තබා ගන්නට ඕන. සකින් ආගාමි සකදාගාමි විදිහට අපි වචනාර්ථ විග්‍රහයන් කතා කළා. ඒ වගේම කාමරාගයට අයත් වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ යන මේවා පිළිබඳව ඇති ඇල්ම ආසාව කියලා කිව්වා. පටිඝය කියලා කියන්නේ කැමති දේවල් නොලැබීමත් අකමැති දේවල් ලැබීමත් එක්ක ඇතිවෙන්නා වූ ගැටීම කියලා අපි කතා කළා. මේ තොරතුරු රාශියම අපි සාකච්ඡා කළා මේ පාඩමේදී. ඊළඟට අපි තවත් තොරතුරු රාශියක් ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මීට කලින් පාඩම් සහ මීට පස්සේ කතා කරන පාඩම්, ඒ වගේම අනිකුත් ශ්‍රේණිවල පාඩමුත් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. එසේනම් අපි ඊළඟ පාඩමින් හමු වෙමු. මේ පාඩමින් සමුගන්නටයි සූදානම්. ඔබට තෙරුවන් සරණයි. පොඩි හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්